අයිබෝන් ළමයි දැන් මාතෘකාව ලියා ගන්න 2.2 ශ්‍රී ලංකාවේ විදුලි බල සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ විදුලි බල සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම් යාන්ත්‍රණය right එතකොට ළමයි මේ මම මේකට කලිනුත් මේ ප්‍රශ්නේ අහලා ඇති ඕගොල්ලන්ගේ ගෙදරට කරන්ට් එක එන්නේ කොහෙන්ද කියලා මම විදුලි බල පාඩමෙත් අහලා ඇති සමහරවිට ගෙදරට කරන්ට් එක එන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් මොන බලාගාරයෙන්ද කියලා ඇහුවොත් එහෙම උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔයාලගේ ගෙදරට කරන්ට් එක එන්නේ මොන බලාගාරයෙන්ද කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන්ද? ඈ? කොහොමද උත්තරයක් දෙන්න? එහෙම කියන්න පුළුවන්ද? අපේ ගෙදරට කරන්ට් එක එන්නේ නොරොච්චෝ වලින්. එහෙම කියන්න පුළුවන්ද? බෑ නේද සර්? ඔව් අනිත් අය මොකද කියන්නේ? පුළුවන්ද බැයිද? බෑ සර්. බෑ සර්. එහෙනම් කොහොමද අපිට කියන්න පුළුවන්? මොකද්ද අපිට කියන්න පුළුවන්? අපේ ගෙදරට කරන්ට් ගෙනවා ජාතික විදුලි බල පද්ධතිය. නේද? එතකොට බලාගාරවල ජනනය කරන විදුලි ජවය නේද? බලාගාරවල ජනනය කරන විදුලි ජවය නේද? සම්ප්‍රේෂණ ජාලයට එකතු කරනවා. සම්ප්‍රේෂණ ජාලයක් කියලා කියන්නේ ඒක ජාලයක් කියන එකේ තේරුම නෙට්වර්ක් එකක්. සම්ප්‍රේෂණ ජාලයට එකතු කරනවා. හරිද? එතකොට හැම බලාගාරයකම උත්පාදනය කරන විදුලිය විදුලි ජවය සම්ප්‍රේෂණ ජාලයට එකතු කිරීමක්. එතකොට මේ විදිහට සම්ප්‍රේෂණය ජාලයට එකතු කරලා සම්ප්‍රේෂණය කරපු විදුලිය බෙදා හැරීම් යාන්ත්‍රණය හරහා පාරිභෝගිකයාට ගෙදරට ගෙනල්ලා දෙනවා. පැහැදිලිද? ඒකම තමයි වෙන්නේ ලංකාවේ සහ ඕනම රටක වෙන්නේ ඔහොම. හරි. නෝට් එක අපි ලියන්න පටන් ගමු. ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් යාන්ත්‍රණය කියලා මාතෘකාව ලියා ගන්න. එයාට නෝට් එක අපි ලියමු. යන්නේ විදුලි බලාගාරවල ජනනය කරනු ලබන විදුලි ජවය විදුලි බලාගාරවල ජනනය කරනු ලබන විදුලිය ජවය සම්ප්‍රේෂණ ජාලයට එකතු කරනු ලබන අතර සම්ප්‍රේෂණ ජාලයට එකතු කරනු ලබන අතර බෙදා හැරීම් යාන්ත්‍රණය මගින් බෙදා හැරීම් ජාලය කියලා කියනකට වඩා ඒක බෙදා හැරීම් යාන්ත්‍රණය කියලා කියමු අපි. බෙදා හැරීම් යාන්ත්‍රණය මගින් පාරිභෝගික ඒකකයන් වෙත විදුලි බලය ලබා දීම සිදුවේ. පාරිභෝගික ඒකකයන්ට විදුලිය ලබා දෙනවා බෙදා හැරීම් ජාලයක් පාවිච්චි කරලා. ඒතර ශ්‍රී ලංකාවේ විදුලි බල සම්ප්‍රේෂණය කියලා කියන්නේ මොකද්ද? සම්ප්‍රේෂණය ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ මොකද්ද? බෙදා හැරීම නැත්නම් මේ ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. ඒක සම්ප්‍රේෂණය කියලා කියන්නේ.
ඉලෙක්ට්‍රිකල් පවර් ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ මොකක්ද? බෙදා හැරීම නෙමෙයි මේ සම්ප්‍රේෂණය කියලා කියන්නේ මොකද්ද ළමයි? විදුලි බල සම්ප්‍රේෂණය කියන්නේ මොකද්ද? හ්ම් කියන්න. මොකද්ද විදුලි බල සම්ප්‍රේෂණය කියලා කියන්නේ? අදහසක් නැහැ. විදුලි බලධාරී නම් පාරිභෝගික ඒකකයක වෙත විදුලිය රැගෙන යාම. නෑ විදුලි බල සම්ප්‍රේෂණය කියද්දි පාරිභෝගික ඒකකයට අරගෙන යන්නේ නෑ. හරි. ප්‍රතිචාර දැක්වීම කියන සතුටුයි මේ නමුත් මේ ඒකේ උත්තරේ පොඩි අඩුවක් තියෙනවා. පාරිභෝගික ඒකකයේ දක්වා අරන් ඉන්නේ නෑ. මගට තමයි අරන් ඉන්නේ. හරිද? ඒ කියන්නේ මග තියෙනවා ජාල උපකොලක් කියලා තැනක්. හරිද? ඕගොල්ලෝ තාම දන්නේ නැහැ. තව චුට්ටකින් ඉගෙන ගන්නවා. මොකක්ද තියෙන්නේ? ජාල උපකොල. හ්ම්. රයිට්. ජාල උපකොල කියලා තැනක් තියෙනවා. ඒ ජාල උපකොලකට තමයි අරන් එන්නේ. පැහැදිලිද? මේ පල්ලෙහා තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්වන්න දාගෙන ඇවිල්ලා. මේකේ තියෙනවා ජාල කියලා තැනක්. ඒ ජාල උපකොල කියන තැනට තමයි අරන් එන්නේ. හ්ම්. හරිද? එතකොට සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන වෝල්ටීයතා මට්ටම් දෙකක් තියෙනවා ලංකාවේ. එකක් තමයි 132යි kV කියන එක. ඒ කියන්නේ 132000 වෝල්ට්. හරිද? මේ ඩයග්‍රෑම් එක ගැන දැන් බය වෙන්න එපා. හරිද? අනිත් එක තමයි 220000 වෝල්ට් කියන එක. හ්ම්. එතකොට සමහර බලාගාර වලින් ජනනය කරන වෝල්ටීයතාවය 220000ට වැඩි කරලා සම්ප්‍රේෂණ ජාලය පාවිච්චි කරලා අරන් එනවා කොහාටද? ජාල උපපොලක් දක්වා. ජාල උපපොලවල් එකකට යනවා වෙන්න පුළුවන්, දෙකකට යනවා වෙන්න පුළුවන්, කීපයකට යවන්න පුළුවන්. තේරෙනවද? එතකොට ජනනය කරන විදුලි බලය 132000 හෝ 220000 කියන අධි වෝල්ටීය දෙකම නෑ එකේ. දැන් ඉහළ කොත්මලේ ගත්තාම ඒකේ තියෙන්නේ 220 kV නේද? ඒ වගේ. ඒතර දැන් නොරොච්චෝලේ ගත්තාම 220 kV. ලක්ෂපාන බලාගාරය ගත්තාම 132000 කොහෙද? බලාගාරයෙන් පස්සේ. ඒ වගේ එකකට එක වෝල්ටීයතාවය දෙකෙන්ම වන්නේ නැහැ. අද යවමු 220000න් හෙට යවමු 132000න් එහෙම කරන්න නෑ. හරිද? 220000 නම් 220000 තමයි. ඒ වගේ ඈ. ඒතර ඒ වෝල්ටීයතා මට්ටම් දෙක පාවිච්චි කරලා දෙකෙන් එකක් පාවිච්චි කරලා ජාල උපකොලක් දක්වා විදුලි අරන් යනවා. ඒකට අපි කියනවා විදුලි බල සම්ප්‍රේෂණය කියලා. පැහැදිලිද? එතකොට විදුලි බල සම්ප්‍රේෂණය කරන්න ඕගොල්ලෝ ගන්න කුළුණු එහෙම දැකලා තියෙනවද? අර ලොකු ටවර් එහෙම දැකලා තියෙනවද? ඕගොල්ලෝ දැකලා ඇති. දැකලා තියෙන කට්ටිය බලන්න කියන්න දැකලා තියෙනවද කියලා. ඔය දැකලා තියෙනවද ට්‍රාන්ස්මිෂන් ටවර්? මේ වගේ ටවර් දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ? බලන්න දැකලා තියෙන තැන් ටිකක් කියන්න මට මේවා. ඔව් හයිවේ එකේ යද්දි තියෙනවා නේද? හයිවේ එකේ යද්දි ඔය කෙරවල පිටි බලාගාරේ පැත්තට යද්දි එහෙම තියෙනවනේ. හයිවේ එකේ කරුණායක හයිවේ එකේ යද්දි එහෙම පේන්න තියෙනවා ඕන තරම්. කොළඹ පැත්තට යන කොටක් තියෙනවා. ඊට පස්සේ කොටුගොඩ පැත්තේ, පන්නිපිටිය පැත්තේ, කොළඹ මේ හැමතැනම මොකද තියෙනවා පේන්නේ. හරි පාරේ යනකොට ඉතින් ට්‍රාන්ස්මිෂන් ටවර් තියෙනවා. නේද? ඉතින් ඒ වගේ ටවර් පාවිච්චි කරලා හයි වෝල්ටේජ් එකකින් හරිද? ගෙනල්ලා දෙනවා විදුලි ජවය. හරිද? එතකොට ළමයි සාමාන්‍යයෙන් විදුලි බලාගාරයක උත්පාදනය කරන වෝල්ටීයතාවයක් තියෙනවා. ඒ කියන්නේ විදුලි ජනක යන්ත්‍ර තියෙනවනේ. විදුලි බලාගාරවල අපි ජනක යන්ත්‍ර තියෙනවා කියලා කිව්වේ. ජෙනරේටර් අර වලට කිව්වම. ජනක යන්ත්‍ර අපි මේ විදිහට සංකේතවත් කරනවා විදුලි ජනක යන්ත්‍ර. ඒතර මේ ජනක යන්ත්‍ර වලින් වෝල්ටීයතාවයක් හදලා එළියට දෙනවනේ. නේද? අර ටර්බයින් කරකවල මතකයිනේ ඔයාලට. නේ ටර්බයින් කරකවල වෙන ගේමක් දීලා නේද ටර්බයින් කරකවල මතකයි නේ.
ටර්බයින් කරකවලා ඊට පස්සේ ජනක ඊශාව කරකවගෙන මේ ජෙනරේටරෙන් එළියට හදලා දෙන වෝල්ටේජ් එකක් තියෙනවනේ. විදුලි ජවයක් තියෙනවා. ඒ ජවය සාමාන්‍යයෙන් 10යි කිලෝ වෝල්ට් ඉඳලා 20යි කිලෝ වෝල්ට් දක්වා වගේ එක අගයක වෙනවා. තේරෙනවද? ඒතර බලාගාරයක උත්පාදනය කරන තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා විදුලියේ වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් 10යි කිලෝ වෝල්ට් 20යි කිලෝ වෝල්ට් අතර අගයක් වෙනවා. හරි. ඒතර සමහර බලාගාර තියෙන ඉහළ කොත්මලේම 13.5යි kV ද 13.2යි kV ද කොහෙද? උක්කුවල 12.5යි kV නොරොච්චෝලේ 20යි kV ඒට ඔය වගේ අගයන් තියෙනවා. හරි. දැන් මේ වෝල්ටීයතාවය තියෙන එක සම්ප්‍රේෂණ වෝල්ටීයතාව මට්ටම මොනවද කිව්වේ? 220යි kV සහ 132යි kV. මේ මට්ටම් බවට පත් කරන්න එපේ. එහෙනම් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෝල්ටීයතාව මොනවද? ජනන වෝල්ටීයතාව. මේ වෝල්ටීයතාව මොනවද? සම්ප්‍රේෂණ වෝල්ටීයතාව. හරි. ඒක සම්ප්‍රේෂණ වෝල්ටීයතාව. එහෙනම් දැන් ජනන වෝල්ටීයතාව සම්ප්‍රේෂණ වෝල්ටීයතාව දක්වා වැඩි කරන්න ඕන. මොන වෝල්ටීයතාව වැඩි කරන්න අපි මොනවද ගන්න ළමයි? වෝල්ටීයතාව වැඩි කරන්න මොනවද ගන්න? අධිකර පරිණාම. ඔව් එතන ගන්න වෙනවා අපිට අධිකර පරිණාම කියලා. ට්‍රාන්ස්ෆෝමර්. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් දාලා වෝල්ටේජ් වැඩි කරනවා. ඒ වෝල්ටේජ් වැඩි කරන මේ වෝල්ටීයතාවය වෙනස් කරන කෙනාට අපි කියන උපපොලක් සබ්ස්ටේෂන්. හරි. වෝල්ටේජ් අඩු වැඩි කරන තැනක් උපපොලක් කියලා දැනට හිතා ගන්නකො. හරි. ඒ උපපොල තියෙන්නේ බලාගාරයේ ජනනය කරන වෝල්ටීයතාවය සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය දක්වා ඉහළ දාන්න. හරිද? සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය දක්වා ඉහළ දාන්න. එහෙනම් ඒ උපපොලට අපි නමක් දෙනවා මොකද්ද? ජනන උපපොල කියලා. බලාගාරේ ගාව තියෙන හින්දා ජනන උපපොල කියලා කියනවා. හරිද? එහෙනම් ට්‍රාන්ස්මිෂන් සම්ප්‍රේෂණය කියලා කියන්නේ මොකක්ද? දැන් මට හරියටම අර්ථ දක්වන්න සම්ප්‍රේෂණය කියන්නේ මොකක්ද කියලා. සම්ප්‍රේෂණය කියලා කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න හරියටම. ජනන උපපොලක ඉඳලා දැන් බලාගාරය කියලා කිව්වට බලාගාරයෙන් නෙමෙයි ඇත්තට මේක පටන් ගන්න. බලාගාරයට පස්සේ උපපොලක් තියෙනවා. ජනනය කරන වෝල්ටීයතාව සම්ප්‍රේෂණ වෝල්ටීයතාව දක්වා ඉහළ දාන්න. එතකොට ජනන උපපොලේ ඉඳලා ජාල උපපොලක් කියන තැනට අධි වෝල්ටීයතාවයක් පාවිච්චි කරලා විදුලි ජවය අරන් එන වැඩේට අපි කියනවා විදුලි බල සම්ප්‍රේෂණය කියලා. පැහැදිලිද? right. කොයිනම් කොහෙටද ගෙනියන්නේ? කියන්නේ. කොයිනම් කොහෙටද? ජනන උපපොලක ඉඳන් ජාල උපපොලකට. ඔව් ජනන උපපොලක ඉඳන් ජාල උපපොලකට නේ. right ලියන්න. ජනන උපපොලක සිට ජාල උපපොලක් දක්වා මේවා මොනවද කියලා පස්සේ ලියනවා. ජාල උපපොලක් දක්වා අධි වෝල්ටීයතාවයක් භාවිතා කරමින් අධි කියන්නේ අධිකම අධිනේ අධි වෝල්ටීයතාවයක් භාවිතා කරමින් උදාහරණයක් විදිහට මට දාන්න පුළුවන් 220යි kV භාවිතා කරමින් විදුලි බලය රැගෙන යාම විදුලි බල සම්ප්‍රේෂණය ලෙස
හැඳින්විය හැක. විදුලි බල සම්ප්‍රේෂණය කියලා අපිට කියන්න පුළුවන්. වයිබේජ් එකක් පාවිච්චි කරලා අරන් යන්නේ. ඒතර මේකේ තියෙන ඔන්න ඔය නෙට්වර්ක් එක පොඩ්ඩක් තියෙනවා. මම ඒකේදී අදාළ වෝල්ටේජ් මට්ටම් ටික දාන්නම්. මේක මේ රූප සරණ මම ඔයගලන්ට විදුලිය පාඩමෙත් මම මුලින්ම ඊයේ පෙරේදා කියලා දුන්නා. මතක ඇති. මුකුත් දන්නේ නැහැ වගේ විදිහට දැන් මතක ඇති නේද? හරි. right. එතකොට මෙතන මේ තියෙන්නේ කවුද කියලා කියන්න බලන්න මට. මෙයා කවුද? විදුලි බලාගාරය. ඔව් මෙයා විදුලි බලාගාරය නේද? මෙයා විදුලි බලාගාරය. විදුලි බලාගාරය. විදුලි බලාගාරයක ජනනය කරන වෝල්ටීයතාවය මම කිව්වා 10 ඉඳලා 20 දක්වා කිලෝවෝල්ට් පරාසයක තියෙනවා. 10 to 20 kV. හරිද? right. මම නිකන් දාන්නම් මෙතන නොරොච්චෝලේ 20 kV කියලා දාන්නම්. මේක සාමාන්‍යයෙන් 10යි 20යි kV අතර තියෙනවා. අගයන් මතක තියාගන්න ඕනේ මේක 10යි 20යි kV අතර තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕන අර අපි කිව්වා වගේ 220යි kV වලට. එහෙම නැත්නම් 220 හෝ 132යි kV වලට යන්න ඕන. right ඒක වැඩි කරන්න කෙනෙක්ව දාලා ඉන්නවා. මෙයා කවුද? ජනන උපකෝල. එයා ඇවිල්ලා ජනන උපපොළ. එයා තමයි මොකද්ද කරන්නේ? දැන් මෙතන නම් එයාගේ වැඩේ මොකද්ද කියන්න මට මේ අවස්ථාවේදී මෙයාගේ වැඩේ මොකද්ද ළමයි? බලාගාරයෙන් හදලා දෙන වෝල්ටීයතාව සම්ප්‍රේෂණ වෝල්ටීයතාව දක්වා වැඩි කරන එක. අගයන් එක්කලා කියන්න මට වෙලාවේ මෙයා මොකද්ද කරමින් ඉන්නේ? කිලෝවෝල්ට් 20 කිලෝවෝල්ට් 220 දක්වා වැඩි කිරීම. 220 දක්වා ඉහළ දැමීම තමයි මෙයා කරන්නේ. එතකොට මෙන්න මේ ඉහළ දමාපු වෝල්ටීයතාවය ජාල උපපොළේ ඉඳලා ජනන උපපොළේ ඉඳලා ජාල උපපොළ දක්වා අරන් යන්න තියෙන මෙන්න මේ කුළුණු සහිත රැහන් තියෙන නෙට්වර්ක් එකට අපි මොකද්ද කියන්නේ? මෙයාට අපි මොකද්ද කියන්නේ? මෙයාට අපි කියනවා සම්ප්‍රේෂණ ජාලය කියලා. ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක්. ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එකකින් මේ වෝල්ටේජ් එක ගෙනල්ලා දෙන්නේ මෙන්න මෙයාට. එයාට අපි කියන්නේ ජාල උපපොළ කියලා. එතකොට මෙතනින් සම්ප්‍රේෂණ කතන්දරේ ඉවරයි. සම්ප්‍රේෂණ කතන්දරේ මෙතනින් ඉවරයි. කොතනින්ද සම්ප්‍රේෂණ පටන් ගන්නෙ? කියන්නකෝ. ජනන උපපොළෙන් පස්සේ තමයි සම්ප්‍රේෂණ පටන් ගන්න. මෙතනින් පස්සේ. ජනන උපපොළ පස්සේ. ජාල උපපොළෙන් තමයි සම්ප්‍රේෂණ ඉවර වෙන්නේ. නේද? එහෙනම් ඔය දෙන්න අතර තමයි සම්ප්‍රේෂණ කතන්දරේ තියෙන්නේ. මේ දෙන්න අතර තමයි මේ ටිකට තමයි අපි සම්ප්‍රේෂණ කතාව කියලා කියන්නේ. මේ ටික සම්ප්‍රේෂණය. විදුලි බල සම්ප්‍රේෂණය. හරි. ඊළඟට විදුලි බලයේ සම්ප්‍රේෂණයේදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි සම්ප්‍රේෂණයේදී කන්සියුමර්ස්ලා නැහැ. ඒ කියන්නේ දැන් විදුලි බල මේ පාරිභෝගිකයන්ට අපි කියන්නේ කන්සියුමර්ස්ලා කියලා. කන්සියුමර්ස්ලා කියන්නේ දැන්
වෙළඳපොලේ විකුණන ಜಾති දෙකක් තියෙනවනේ. එකක් භාණ්ඩයක්. භාණ්ඩයක් මිලදී ගන්නවා නම් එයා කස්ටමර් කෙනෙක්. කස්ටමර් කෙනෙක් පාරිභෝගිකයෙක්. එයා සේවාවක් මිලදී ගන්නවා නම් එයාට අපි කියන්නේ කන්සියුමර් කෙනෙක් කියලා. හරි. එතකොට ඉලෙක්ට්‍රිකල් කස්ටමර්ස්ලා නෙවෙයි ඉලෙක්ට්‍රිකල් කන්සියුමර්ස්ලා. හරි. එතකොට මේ ජාල උපපොලක ඉඳලා ඉලෙක්ට්‍රික් විදුලි බලය පරිභෝජනය කරන පාරිභෝගිකයෙක් වෙත කන්සියුමර් කෙනෙක්ට විදුලි බලය අරන් ගිහිල්ලා දෙන වැඩේට අපි කියනවා විදුලි බල බෙදා හැරීම කියලා. හරි. මත තියාගන්න කාරණාවක් මම කියන්න ගියේ සම්ප්‍රේෂණයේදී සම්ප්‍රේෂණ වෝල්ටීයතාවයන්ගෙන් කිසිම පාරිභෝගිකයෙකුට විදුලිය ලබා දෙන්නේ නැහැ. නේද? 2,20,000න් කරන්ට් එක දුන්නොත් එහෙම පිස්සුව දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ. හරිද? right. එහෙනම් සම්ප්‍රේෂණ හරහා පාරිභෝගික විදුලිය ලබා දෙන්නේ නැහැ කියන කාරණාවත් මතක තියාගන්න. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. මේ රූප සටහන ඔයගොල්ලෝ මැද්දෙන් ඇඳ ගන්න ඉඩ තියාගන්න විදිහටම. රූප සටහන මැද්දෙන් ඇඳ ගන්න ඉඩ තියාගන්න. තියාගෙන පල්ලෙන් ලියන්න. විදුලි බල සම්ප්‍රේෂණයේදී විදුලි බල සම්ප්‍රේෂණයේදී පාරිභෝගිකයන් වෙත විදුලි බලය ලබා දීම කිසි විටකත් සිදු නොවේ. කොහොමටවත් වෙන්නේ නැහැ විදුලි බලය ලබා දෙන එක පාරිභෝගිකයන්ට සම්ප්‍රේෂණයේදී. මොකද හයි වෝල්ටේජ් දෙන්නත් බෑ දෙන්නෙත් නැහැ. පැහැදිලිද? ඊට පස්සේ අපි පොඩ්ඩක් බලන්න ඕනේ විදුලි බලය බෙදා හරීම දැන් නැත්තම් ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද තමයි ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ බෙදා හැරීම කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න මට. විදුලි බලය බෙදා හැරීම කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. බෙදා හැරීම ආරම්භ වෙන්නේ කොහෙන්ද ළමයි? ජාල උපපොලෙන්. ජාල උපපොලෙන්. බෙදා හැරීම ඉවර වෙන්නේ කොහෙන්ද? පාරිභෝගිකයෙක්. පාරිභෝගික ඒකකේ. right. එතකොට ජාල උපපොලේ ඉඳලා පාරිභෝගික ඒකකයක් දක්වා විදුලි බලය අරන් යන වැඩේට අපි කියනවා බෙදා හැරීම කියලා. බෙදා හැරීම. එතකොට ඒකෙදි භාවිතා කරන්නේ නැහැ හයි වෝල්ටේජ්. ඉතින් ලංකාවේ භාවිතා කරනවා 33 kV තමයි ලංකාවේ ගොඩාක් පැතිවල බෙදා හැරීමේදී භාවිතා කරන හයි වෝල්ටේජ් මට්ටම. වෝල්ටීයතා මට්ටම් දෙකක් තියෙනවා. තුනක් කීපයක් තියෙනවා. ඒකේ සමහර 11 kV භාවිතා කරනවා. 11 kV හෝ 33 kV කියලා අපිට කියන්න පුළුවන්. සම්ප්‍රේෂණය සඳහා භාවිතා කරන අධි වෝල්ටීයතාව. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙතන මේ වල ඊතලයක් දාලා පෙන්නලා තියෙනවා. මේක තමයි ඔය කණු උඩ තියෙන ට්‍රාන්ස්ෆෝමරේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද කණු උඩ තියෙන ට්‍රාන්ස්ෆෝමර්? ගෙවල් ළඟ ඔයාලගේ විදුලි රැහැන දිගේ ආපහු ගියොත් ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවද දැකලා තියෙන්නේ? ඈ කණු උඩ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ. දැකලා තියෙනව නේද? එක කණුවක් හරි කණු දෙකක් හරි තියලා ඔය වගේ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවද දැකලා තියෙන්නේ මේ? හරි. මෙන්න මේකට අපි කියන්නේ බෙදා හැරීම් උපපොළ කියලා. මොකක්ද යාර කියන්නේ? වචන උරු වෙන්න කියන්නේ බෙදා හැරීම් බෙදා හැරීම උපපොල. බෙදා හැරීම් උපපොළ. හරි. එතකොට 11 kV හෝ 33 kV යටතේ
බැරිම් සිද්ධ කරනවා බෙදා හැරීම පුපුලක් භාවිතා කරලා වෝල්ටේජ් එක අඩු කරනවා. හරි නේද? එතකොට දැන් මේ 33 kV වලින් අරන් ආපු එක ඔයාලගේ ඔය ගෙදර ලයින් එකේ ඉන්නේ 33 kV වලින්නේ. ලයින් එක කියන්නේ උඩ යන්නේ 33 kV වලින් ට්‍රාන්ස්ෆෝමර් එක ගාවට එනකන් එන්නේ 33 kV. ඒ 33 kV වලින් ආපු එක අඩු කරනවා ළමයි ට්‍රාන්ස්ෆෝමරෙන් 400යි වෝල්ට් වලට. හරිද? right. ඇත්තටම කිව්වොත් ඔතන 3 phase ගත්තොත් වෝල්ටේජ් එක 400යි. එහෙම නැත්නම් සිංගල් phase ගත්තොත් ඔතන 230යි වෝල්ට්. 230යි 400 කියන වෝල්ටේජතාවය තමයි ඔතන තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? 230ක් තියෙනවා 400ක් තියෙනවා. දැන් ඔයාලගේ ගේ ඉස්සරහ කණුවේ වයර් 4ක් යනවනේ. මෙහෙම මම කියලා දියදී. එතන මේ උඩ ලයින් දෙකක් අතර ගත්තොත් වෝල්ටේජතාවය L1 L2 L3 නියුට්‍රල් කියන්නකෝ. නියුට්‍රල් එකක් එක්ක ඕනම ලයින් එකක වෝල්ටේජ් එක 230යි. ඕනම ලයින් දෙකක් අතර වෝල්ටේජ් එක 400යි. ඒතර මේ ගෙවල් ඉස්සරහ වෝල්ට් 400ක් තියෙනවා 230ක් තියෙනවා. හරිද නේද? එහෙනම් බෙදා හැරීම ගැන පොඩ්ඩක් හඳුනාගමු. ලියමු. බෙදා හැරීම කියන්නේ එතකොට ජාල උපපොලක සිට ජාල උපපොලක සිට අඩු වෝල්ටීයතාවයන් භාවිතා කරමින් අඩු වෝල්ටීයතා මට්ටම් භාවිතා කරමින් පාරිභෝගික ඒකකයන් වෙත අඩු වෝල්ටීයතා මට්ටම් භාවිත කරමින් කියන එකේදී කියලා ක්‍රමාවක් දාලා උදාහරණ දාගෙන ඉමු. උදාහරණ 33යි kV 11යි kV 230යි kV 33 හෝ 11 දෙකම නැහැ. සමහර තැන්වල 33 තියෙනවා සමහර තැන්වල 11 තියෙනවා. ඒ දෙකෙන් එකයි. හරිද? ඊළඟට 230යි වෝල්ට් 400යි වෝල්ට් 230යි 400 හැමතැනම තියෙනවා. කරමින් ලියන පාරිභෝගික ඒකක වෙත ඒකකයන් වෙත විදුලි බලය ලබා දීම විදුලි බෙදා හැරීම ලෙස හඳුන්වනු ලැබේ. බෙදා හැරීම ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් ඔන්න සම්ප්‍රේෂණයයි බෙදා හැරීමයි කියන දෙක ඕගොල්ලන්ට පැහැදිලි අදහසක් තියෙනවා. ට්‍රාන්ස්මිෂන් දන්නවා, ඩිස්ට්‍රිබියුෂන් දන්නවා. හරි. එතකොට මේ හරිය බලාගාරේ පැත්ත මේ පැත්ත එතකොට විදුලි බල ජනනය වෙනවා. මේක ජනනය. විදුලි බල ජනනය ඒක ජෙනරේෂන් විදුලි බල ජනනය වෙනවා ටික. හරි. දැන් මේ විදිහට අපිට ජනනය බෙදා හැරීම සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා මේ බෙදා හැරීමට අදාළව සහ සම්ප්‍රේෂණයට අදාළව මේ වගේ තනි රේඛා සටහනකින් ඔයාලට කියලා දෙන්න පුළුවන් මේ සම්පූර්ණ ජාලයම මාතෘකාව ලියා ගන්න. ශ්‍රී ලංකාවේ විදුලි බල සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලය තනි රේඛා සටහනක් ලෙස පහත දැක්විය හැකියි. ලියා ගන්න. ශ්‍රී ලංකාවේ
විදුලි බල සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලය තනි රේඛා සටහනක් ලෙස පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කළ හැකිය. පල්ලෙහා තියෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. right? මේ සම්ප්‍රේෂණ බෙදා හැරීම් සම්පූර්ණ ජාලයම මේකේ තියෙනවා. හරි. මේකේ මේ පොතේ තිබිච්ච chart එක ගත්තේ මම පොතේ තිබිච්ච chart එකේ print screen එකක් ගාලා අරන් තියෙන්නේ. මේකේ අඩු වැඩිකම් තියෙනවා. ඒ ටික මම දාලා හදන්නම්. හදලා මේ අපි ඒ ගැන නෝට් එක ලියා ගමු. ඔයාලා මේ සුන්න සර්ම අතින් පොතේ අඳින්න ඕන. හරිද? අඩි රූල් තියලා රූල් ගහලා ලස්සනට අඳින්න ඕන. හරි? එතන මේ සම්ප්‍රේෂණ ජාලය පටන් ගන්නේ විදුලි ජනක යන්ත්‍ර එහෙම නැත්නම් විදුලි බල තමයි මේ සම්ප්‍රේෂණ කතාව පටන් ගන්නෙ. මෙන්න මෙතන තියෙනවා විදුලි ජනක යන්ත්‍රයක්. විදුලි බලාගාරයක් තියෙනවා. ඒ සංකේතය තමයි විදුලි බලාගාරයක සංකේතය. මෙතනක් තියෙනවා විදුලි බලාගාරයක්. මෙතනක් තියෙනවා විදුලි බලාගාරයක්. මෙතනක් තියෙනවා විදුලි බලාගාරයක්. ඔය විදිහට විදුලි බලාගාර කීපයක් තියෙනවා. පැහැදිලිද? ඒතර මේකේ ඕගොල්ලන්ට දකින්න තියෙන විදුලි බලාගාර 4ක් තියෙනවා. මට කියන්න මෙන්න මේ පළවෙනි එක්කෙනාගේ විදුලි බල ජනනය කරන වෝල්ටීයතාවය කීයද කියලා. විදුලි බලය ජනනය කරන වෝල්ටීයතාවය කීයද කියලා කියන්න බලන්න. 11 kV කියලා තියෙන මම එක 20 kV කරන්නම්. නොරොච්චෝලි කියලා හිතන්න. මේක 20 kV. right. එයා ජනනය කරන වෝල්ටීයතාවය කීයද ළමයි? කියන්නකෝ. කිලෝවෝල්ට් මම දාපු වගේ කීයද? කිලෝවෝල්ට් 20යි. හරිද? කිලෝවෝල්ට් 20යි. ඊට පස්සේ කිලෝවෝල්ට් 20න් හරිද? කිලෝවෝල්ට් 20 ජනන උපපොලක් භාවිතා කරලා මේ තියෙන ජෙනරේෂන් සබ්ස්ටේෂන් කියලා. ජනන උපපොලක් භාවිතා කරලා ඒක වැඩි කරනවා කීයද? හරිද? 220යි kV වලට. හරිද? එතකොට ළමයි මේ තියෙන්නේ මොන උපපොලද? මේ තියෙන්නේ ජනන උපපොලනේ. තියෙන්නේ ජනන උපපොල. තේරෙනවද? ජනන උපපොල. ඒ ජනන උපපොලේ තියෙන දෙන්නෙක් ඉන්නවා මෙන්න මෙහෙම කෙලින් ඉරි දෙකක්. මේ දෙන්නත් කවුද කියලා පොඩ්ඩක් හඳුනාගෙන යන්න ඕනේ. මේ රතු පාටින් මම දැන් යන්නේ. මුන් දෙන්න කවුද? විදුලි ජනකයෙන් උත්පාදනය කරන 20 kV වෝල්ටීයතාවය ලබා දෙන්නේ මෙයාට. මෙන්න මේ කෙලින් ඇඳලා තියෙන ඉරට. හරි? ඊට පස්සේ මෙන්න මේ සංකේතයෙන් ඇඳලා තියෙන කවුද ළමයි? මේ දැන් රවුන්ඩ් කරපු කෙනා කවුද? ඈ? මේ දැන් රවුන්ඩ් කරේ කවුද? අධිකර පරිණාමය. ඔව් ට්‍රාන්ස්ෆෝමරේ අධිකර පරිණාමක ඒක රවුන්ඩ් එකක් විදියට දාන්න පුතේ මෙහෙම. ඔහම රවුන්ඩ් එකක් දාලා ඔහම ඉරි දෙකක් ගැහුවම මේ තියෙන ට්‍රාන්ස්ෆෝමරේ සංකේතවත් කරලා තියෙනවා. හරි? පරිණාමක. හරි ඔය ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා. හරිද? එතන ඒ ට්‍රාන්ස්ෆෝමරේ තමයි තියෙන්නේ. එතකොට ඒ ට්‍රාන්ස්ෆෝමරේට 20 kV කියන වෝල්ටේජ් එක ගන්නෙත් මෙන්න මේ රතු පාට ඉරි කෑල්ලේ. තේරෙනවද? ඒතර ඒ රතු පාට ඉරට ඒ අපි මම දැන් රතු පාටින් අඳපු ඉරි කෑල්ලට අපි කියන්නේ මොකක් කියලා දන්නවද? එයාට අපි කියන්නේ
මොකද්ද? බස් බාර් එකක් බැර යටියක්. මෙයා ඇවිල්ලා 20යි kV බස් බාර් එකක් තමයි මේ තියෙන්නේ. බස් බාර් එකක් කේදී තේරුම් ගන්න මොකද්ද? ඒ අදාළ වෝල්ටීයතාවය ලබා දෙන්නත් පුළුවන්. ඒ අදාළ වෝල්ටීයතාවය ලබා ගන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙම එකක් අපි කියනවා බැර යටියක් බස් බාර් එකක් කියලා. හරි. මේකේ අදාළ වෝල්ටීයතාවය කීයද මේ බස් බාර් එකේ? අංක 1 බස් බාර් එකේ අදාළ වෝල්ටීයතාවය කීයද? කිලෝවෝල්ට් 20යි. ඔව් කිලෝවොට් 20ක් තමයි මේ බස් බාර් එකේ අදාළ වෝල්ටීයතාවය වෙන්නේ. හරි. ඒතර බස් එකක්. මත තියෙන බස් බාර් එකක්. දැන් අපි හිතන්නකෝ බස් එකක් තියෙනවා කියලා මොකද 92 කුලියාපිටි කොළඹ. බස් රූට් එක 92. ඒතර 92 කුලියාපිටිය කොළඹ පාරේ යන ඕන කෙනෙක්ට මේ බස් එකට නගින්නත් පුළුවන්. කුලියාපිටිය ඉඳන් කොළඹට යන ඕනම කෙනෙක්ට මේ බස් එකෙන් බහින්නත් පුළුවන්. ඒ අදාළ පාරේ යන ඕන කෙනෙක්ට නගින්න බහින්න පුළුවන්. තේරෙනවද කියන්නේ? ඒ වගේ මෙතන බස් එක බාර් එකක් කියලා කියන්නේ අදාළ වෝල්ටීයතාව සහිත සැපයුමක් ලබා දෙන්නත් පුළුවන්. අදාළ වෝල්ටීය සහිත සැපයුමක් ලබා ගන්නත් පුළුවන්. හරි. දෙවෙනි බස් එක මොකද්ද? 220 කිලෝවෝල්ට්. 220යි kV 220 kV. හරි. එතකොට ඔන්න එතන ඒ කතන්දරේ අපි ඉවර කරා. right. එතකොට මෙතන පොඩි දෙයක් තියෙනවා මෙන්න මෙහෙම මේ ස්ටාර් ඩෙල්ටා කියලා කතන්දරයක් තියෙනවා. ඒක දැනට මුකුත් හිතන්න යන්න එපා. ඔය ට්‍රාන්ස්ෆෝමර් දෙක සෙට් වෙන විදිය තමයි ඔය තියෙන්නේ ස්ටාර් ඩෙල්ටා කියලා. ඒක ගැන දැම්ම හිතන්න එපා. අද හවස පාඩමේ මම ඔබ කියලා දෙනවා. කියලා දුන්නාම මෙතෙන් මම ගලපන්න. හරි? දැනට ඒක හිතන්න එපා. ඊට පස්සේ මෙතනින් පස්සේ දැන් නොරොච්චෝල විදුලි බලාගාරේ ඉඳලා මෙහෙම ලයින් එකක් යනවා අනුරාධපුරයේ තියෙන ජාල උපපොළට. ඕම ලයින් එකක් යනවා. තේරෙනවද? ඊට පස්සේ වේයන්ගොඩ ජාල උපපොළටත් මෙහෙම ලයින් එකක් එනවා. තේරෙනවද? එහෙනම් 220යි kV ලයින් එක බාල උපපොළවල් එකකට හෝ කීපයකට සම්බන්ධ වෙනවා. හරිද? එතකොට ඒවා මොනවද මෙන්න මේවා? ඒවා ඇවිල්ලා බෙදා හැරීම් සම්ප්‍රේෂණ වෙනවා. ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක්. හරිද? ඒ දෙන්නම කවුද? මේවා ඇවිල්ලා ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් තමයි වෙන්නේ. රයිට්? මම ජාල උපපොළවල් ටික කහපාටින් පාට කරන්නම් ඈ. ජනන උපපොළවල් ටික කහපාටින් පාට කරන්නම්. ඒතර ඔයාලා ලේසි හඳුනා ගන්න. මේ තියෙන්නේ ජනන උපපොළ. හරි. ඊට පස්සේ මම දම් පාට දාන්නම් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එකට. හරි. ඒතර මේ තියෙන්නේ සම්ප්‍රේෂණ රැහැන්. හරි නේද? ඒතර ඔය තියෙන සම්ප්‍රේෂණ ජාලය. තව තියෙනවා සම්ප්‍රේෂණ රැහැන් ඔක්කොම මම දම් පාටින් පාට කරන්නම්. හරි. සම්ප්‍රේෂණ ජාලය. හරි. සම්ප්‍රේෂණය කරන්නේ කරලා උපපොළකට ගේනවා. ඒ උපපොළට අපි කියන්නේ ජාල උපපොළක් කියලා. මොන උපපොළක්ද? ජාල උපපොළක්. එතකොට මේ තියෙන්නේ ජාල උපපොළක්. ඔය තියෙන්නේ ජාල උපපොළක්. මේ highlight කරේ මම ජාල උපපොළ.
නේ ජාල කුපලක්. ඊට පස්සේ මෙතනක් තියෙනවා ජාල කුපලක් නේ. ජාල කුපලක්. චාට් එක උන්ට කියව ගන්න තේරුම් ගන්න මේක හරියටම තේරුම් ගත්තොත් මේවා මෙතනින් එහාට මේ ප්‍රශ්න නැතින් ඈ. මේකත් මොකද්ද? ජාල කුපලක්. ඊට පස්සේ තවත් ජාල කුපලක් තියෙනවා. ඒක ජාල උපපොලක් කියලා කියන්න බැරි විදිහට ජනන උපපොලකින් සෙට් කරලා තියෙනවා. හරිද? ජනන උපපොලකින් සෙට් කරනවා. ඒක අපි ජනන උපපොලකින් තමයි 132කට වැඩි කරලා ඒක ට්‍රාන්ස්මිෂන් කරලා නැහැ. එම්මම ජාල උපපොලට ලබා දීලා තියෙනවා. ජාල උපපොලට එතන ළඟම තියෙන බලාගාරේ ළඟම තියෙන්නේ ජනන උපපොලක් නැහැ. එතන ජාල උපපොලකට දෙනවා. අවස්ථාවල් වෙන්නත් පුළුවන්. සම්ප්‍රේෂණ ජාලයක් ඒකේ නැහැ. හරිද? මෙතන සම්ප්‍රේෂණය කිරීමක් නැහැ. ජනනය කරන වෝල්ටීයතාවයේ කෙලින්ම ජනන උපපොළ හරහා ලබා දෙනවා පද්ධතියට. හරි? ඒතකොට ඒක ජනන උපපොළක් තමයි ජාල උපපොළක් නෙමෙයි. ඒක නිසා මම මේක කහ පාටින් දාන්න. ජනක ජනන උපපොළක් වෙනවා. ජනන උපපොළක්. කියන්නේ බලාගාරේ ළඟම තියෙනවා 132 kV හදලා දානවා ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එකක් නැහැ. සම්ප්‍රේෂණය කිරීමක් නැහැ. නමුත් දැන් මෙහෙම ඒවා වැඩි ලංකාවේ දකින්න නැහැ. වැඩි කියන්නේ මම නම් දැකලාම නැහැ මෙහෙම එකක්. ඒක නිසා මම ලංකාවේ තියෙන විදිහට මේක හදන්නම්. මට ටිකක් අවුල් වගේ ඒක. නිසා මම මේ තියෙන විදිහට පොඩ්ඩක් හදන්නම්. මේක මකලා පොඩ්ඩක් හදන්නම් මේක. පොඩි වෙලාවක් දෙන්න. කිව්වට නිකන් ටිකක් ඒක අවුල් වගේ. මේව මම දැකලා නැහැ ලංකාවේ නම්. මේ පිටරටක එකක් කරන් ලංකාවේ විදිහට මොඩිෆයි කරලා ලංකාවේ තියෙන විදිහට මේක හදාගමු. හරි 132 kV කියලා කියන්නේ ජනන ජාල උපපොළේ තුමු අපි. මේ මෙනවා මේ තියෙන සම්ප්‍රේෂණ ජාලය. මෙතන තියෙනවා අර විදිහට කියපු ජනන උපපොළේ බස් බාර් එක. එතෙන්ට දානවා ජනන උපපොළේ ට්‍රාන්ස්ෆෝමර් දෙක වොම අපි. ට්‍රාන්ස්ෆෝමර් එක ට්‍රාන්ස්ෆෝමරේ දානවා. මේ ට්‍රාන්ස්ෆෝමරේට තමයි බලාගාරයෙන් ජනනය කරලා විදුලිය දෙන්නේ. කොහොම අපි වෙනස් කරගමු. එතකොට හොඳයි. එතන මේක ඇවිල්ලා අපි හිතමු 13.2 kV මේක 132 kV මේ කොටස ඇවිල්ලා ජනන උපපොළ. හරිද? මේක ඇවිල්ලා බලාගාරය. එතකොට ජනන උපපොළ මම මෙතන පාට කරේ මේ පාටින්. ඒක නිසා මෙහෙම දාන්න. මෙන්න තියෙනවා ජනන උපපොළ. මෙන්න තියෙනවා විදුලි බලාගාරය. හොඳට බලාගෙන ඉන්න ඈ. නිදාගන්න ඈ. බලාගාරය. ඊට පස්සේ මෙන්න තියෙනවා සම්ප්‍රේෂණ ජාලය. ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක. සම්ප්‍රේෂණ ජාලය. මේ තියෙන්නේ ඊළඟට සම්ප්‍රේෂණ ජාලය. තේරෙනවද? හරි. එතකොට ඒක ඇවිල්ලා මොකද්ද? ජනන උපපොළක්. එතකොට මේ ටික ඇවිල්ලා ජාල උපපොළක් වෙනවා. ඔව් මේ ටික ජාල උපපොළක් නිල් පාටින් තියෙනවා. මේ ටිකත් ජාල උපපොළ. ජාලක හට් එකක් යනවනේ. ජාල උපපොළ.
හරිද? ඒ ටික ජාල උපපොළ බිට්ස් සබ්ස්ටේෂන්. හරිනේ? හරි. එතකොට මේ පැත්තේ වලට පේනවා මෙන්න ආයෙ තියෙනවා ජනන උපපොළ. මේ පැත්තේ මේ ඒ ජනන උපපොළෙන් මොකද කරන්න කියලා කියන්න බලන්න මට. හරියටම කරන වැඩේ කියන්නේ මෙන්න මේ වෝල්ටීයතාවය මේ වෝල්ටීයතාවය බවට පත් කරලා සම්ප්‍රේෂණ ජාලයට එකතු කිරීම තමයි කරන්නේ. අන්න එහෙම උත්තරයක් දෙන්න මට. සලාද සම්පහ කිලෝවෝල්ට් වෝල්ටීයතාව 132 කිලෝවෝල්ට් වලට හරවන සම්ප්‍රේෂණ ජාලයට ලබා දෙනවා. 10.5 kV කියන වෝල්ටේජ් එක 132 වෝල්ට් කියන සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය බවට පරිවර්තනය කරලා සම්ප්‍රේෂණ ජාලයට ලබා දීම තමයි මේ ජනන උපපොළෙන් කරන්නේ. හරිද? ඊට පස්සේ මෙතනක් තියෙනවා විදුලි බලාගාරයක්. මේ විදුලි බලාගාරයේ කෙලින්ම ජාල උපපොළකට සම්බන්ධ තියෙනවා. හරි කෙලින්ම මේ දාලා තියෙනවා. නමුත් එතනත් පොඩි අඩුවක් තියෙනවා. මෙන්න මේ විදිහට. මේක 132 kV කරලා තමයි යවන්නේ. ඒකට ඒ ටික ඇවිල්ලා ජනන උපපොළක් වෙනවා මේ ටික. මේ ටික ඇවිල්ලා ජනන උපපොළක් වෙනවා. හරිද? එතකොට මේක ඇවිල්ලා සම්ප්‍රේෂණ ජාලයක් වෙනවා. සම්ප්‍රේෂණ නෙට්වර්ක් එකක් මේක ජනන උපපොළක් වෙනවා. පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි සම්ප්‍රේෂණ ජාලයට අදාළව යමක් ඉගෙන ගත්තා. සම්ප්‍රේෂණ ජාලයට අදාළව දැන් ඒක නෙට්වර්ක් එකක් ජාලයක් බලන්නකො ළමයි. මේ ජාල උපපොළවල් එකට කනෙක්ට් වෙලානේ. එතනක් තියෙන සම්ප්‍රේෂණ ජාලයක් නේ. ජාල උපපොළවල් එකට කනෙක්ට් වෙලානේ. සම්ප්‍රේෂණ ජාලය හරහා ජාල උපපොළවල් එක එකට කනෙක්ට් වෙලා බලාගාර පද්ධතියට කනෙක්ට් වෙලා සම්පූර්ණ මේක එක සිස්ටම් එකක් විදිහට මේක කනෙක්ට් වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. මේකේ විදුලි බලාගාර කීයක් තියෙනවද? මේ chart එකේ විදුලි බලාගාර කීයක් තියෙනවද? 4. ඔව්. හැමෝම උත්තර දෙන්න ඕන. විදුලි බලාගාර කීයක් තියෙනවද ළමයි? 4ක් තියෙනවා සර්. හරි. එතකොට ජාල උපපොළවල් කීයක් තියෙනවද? බලාගාර කීයක් ජනන උපපොළවල් කීයක් තියෙනවද? ජනන උපපොළවල් කීයක් තියෙනවද? 4. ජනන උපපොළවල් කීයක්? ඈ 4යි. එහෙනම් ජාල උපපොළවල් මේ විදුලි බලාගාර 4ට ජනන උපපොළවල් 4ක් තියෙනවා. එතනින් තමයි සම්ප්‍රේෂණය පටන් ගන්නේ. ජාල උපපොළවල් කීයක් තියෙනවද මේකේ? 3ක් තියෙනවා සර්. ජාල උපපොළවල් 3ක් තියෙනවා. හරිද? එතකොට ඔය තියෙන්නේ එතන. රයිට්. ඊට පස්සේ බෙදා හැරීම පටන් ගන්නෙ කොහෙන්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. හරි නේද? එතකොට මේ ජාල උපපොළ දැන් මේ කියන ජාල උපපොළේ 220 kV වලින් තව 220 kV ලයින් එකක් පටන් ගන්නවා වෙන්න පුළුවන් ට්‍රාන්ස්මිෂන් ලයින් එකක්. මේගොල්ලෝ තනි වෙලා නැහැ. මෙතන 132 kV ලයින් එකක් පටන් ගන්නවා වෙන්න පුළුවන්. තනි වෙලා නැහැ. තව ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එකට සෙට් වෙනවා මේගොල්ලෝ. මෙතන මේ තියෙන්නේ. සෙට් වෙලා තියෙන්නේ. නේද? ඒ වගේ. හරි. ඉතින් 220 kV ඕන නම් තව මේ පැත්තට යන්න පුළුවන් ලයින් එකක්. තනි වෙලා නැහැ මේගොල්ලෝ ඈ. තව ලයින් එකක් මෙහෙන් ඇවිල්ලා 220 kV බස් එකට සෙට් වෙන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? එහෙම තියෙන්නේ. හරි. එතකොට එහෙම ජාලයක් විදිහට මේක සම්බන්ධ වෙලා තියෙන එකිනෙකට හැම පැත්තටම. හරි. එතකොට මෙන්න මේ ජාල උපපොළක තියෙනවා 33යි kV වලට අඩු කරන 132යි kV වෝල්ටීයතාවය 33යි kV වලට අඩු කරන
පරිණාමක පාවිච්චි කරනවා. අවකර පරිණාමක. ඒක කොහෙද තියෙන්නේ? ඒක කොහෙද තියෙන්නේ? ඈ? ඒක කොහෙද තියෙන්නේ? 132යි kV 3යි kV වලට පත් කරන පරිණාමක අවකර පරිණාමක කොහෙද තියෙන්නේ? 132යි kV. මෙන්න තියෙනවා 33යි kV. 132 33යි kV බවට පරිවර්තනය කරන පරිණාමකය අවකර පරිණාමකයක්. තෙකලා අවකර පරිණාමකයක්. 3 phase. අපි තාම 3 phase පරිණාමක ගැන දන්නේ නිකන් නිකමට නම දන්නවා තෙකලා අවකර පරිණාමකයක්. හරි. ඒකෙන් පත් කරනවා 33. ඒක කොහෙද තියෙන්නේ? මොකක් ඇතුළේද තියෙන්නේ කියලා අහන්නේ. කියන්න. මොකක් ඇතුළේද ඒක තියෙන්නේ? ජාල උපකුලේ දැන් මේ නිල් පාටින් ජාල උපකුලේ තමයි ඒක තියෙන්නේ. හරි. ඒක ජාල උපකුලක් ඇතුළේ තමයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ 33යි kV වලට අඩු කරපු තැන ඉඳලා තමයි බෙදා හැරීම් පටන් ගන්නෙ. බෙදා හැරීම් පටන් ගන්න කොතනින්ද? 33යි kV වලට අඩු කරපු තැන ඉඳලා. පැහැදිලිද? 33යි kV වලට අඩු කරපුවාම පැහැදිලිද? 33යි kV වලට අඩු කරපුවාම මෙන්න මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා. හරිද? ඒ වැරද්දත් මම කියන්නම්. 33යි kV වලට අඩු කරලා හරිද? වැරද්ද මම නිවැරදි කරලාම කියන්නම්කෝ. ඔයාලට තේරුම් නැහැ නැත්නම් 33යි kV වලට අඩු කරපු තැනින් 33යි kV වලට අඩු කරනවා. අඩු කරලා ඉවර වෙලා. හරි. මේක මෙන්න මේ බලා ගන්නකො මේ 33යි kV වලට අඩු කරලා මේක නැවත 33යි kV ගහන්න දෙයක් නැහැ. 33යි kV ලයින් එක මෙහෙම දෙනවා ප්‍රාථමික උපපොලකට. ප්‍රාථමික උපපොලකට දෙනවා. හරි. 33යි kV ලයින් එක ඕනනම් මෙතනින් ඉරක් ගන්නකො කැත හින්දා. කමක් නැහැ මේකට. බස් බාර් එකක් තව තියෙන්න පුළුවන්. ඒතර බස් බාර් දෙක අතර රැහැනකින් සම්බන්ධ කරලා තියෙනවා කමක් නැහැ. මේ ආත් කියලා. ප්‍රාථමික උපපොලක් භාවිතා කරන්නේ ලංකාවේ විදුලි බල මණ්ඩලයෙන් ලෙකෝ එකට විදුලි සැපයීම ලබා දෙන්න තමයි ප්‍රාථමික උපපොලක් භාවිතා කරන්නේ. එතකොට 33යි kV පැත්ත ලංකා විදුලි බල මණ්ඩලයට අයිතියි. Central Electricity Board, Ceylon Electricity Board එකට අයිතියි. ඊට පස්සේ මේ අනිත් පැත්ත ලෙකෝ එකට අයිතියි. ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. කම්පැනි ලෙකෝ. හරි. ලෙකෝ එකට අයිතියි. එතකොට 33යි kV 11යි kV බවට පරිවර්තනය කරලා ලෙකෝලට දෙන විදුලි බල මණ්ඩලයෙන් ලෙකෝලට දෙන උපපොළවල් තියෙනවා. ඒවට අපි කියන්නේ මොනවා කියලාද? ඒවට අපි කියන්නේ මොනවා කියලාද? ප්‍රාථමික උපපොලක්. ප්‍රාථමික උපපොලක් කියලා කියනවා. ඒතර ලංකාවේ ප්‍රාථමික උපපොළවල් කියන ඒවා දකින්න තියෙන්නේ ඔය මීගමුවේ ඉඳලා පානදුර දක්වා වෙරළබඩ ලයින් එකේ. මීගමුවේ ඉඳලා පානදුර දක්වා වෙරළබඩ ලයින් එකේ තමයි මේ ලංකා විදුලි පුද්ගලික සමාගම ෆන්ක්ෂන් වෙන්නේ. ලෙකෝ එක. මේක විදුලි බල මණ්ඩලය යටතේම තියෙන ආයතන. පුද්ගලික ආයතන. හරි. ඒතර මේකෙන් මේ ලෙකෝලට විදුලි බලය දෙන්නේ දීලා ඒගොල්ලෝ තමයි බෙදා හැරීම් කරන්නේ. ඒතර බෙදා හැරීම් ජාලය ඒගොල්ලෝ කරගෙන ඒවා නඩත්තු කරලා විදුලි බිල එවන්නෙත් ලෙකෝලා. බලන්න ලෙකෝ බිලක් කෙන කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න. මීගම පැත්තේ මීගම පානදුර ඒ ලයින් එක නෑ පානදුර නම් කවුරුත් නැතුව එදනේ. මීගම පැත්තේ ලෙකෝ බිලක් කෙන කවුරු හරි ඉන්නවනම් නෑනේ. හරි.
එතකොට මේ ලෙකෝලගෙන් ලංකා විදුලි පුද්ගලික සමාගමට තමයි දෙන්නේ. විදුලි බල මණ්ඩලය. ඒතර මේවා බොහොම අඩුවෙන් තියෙන්නේ. ඔය සීදුව හන්දියට මේ 244 පාර යනකොට ගම්පහ ඉඳන් සීදුවට යනකොට ප්‍රධාන පාර මේ හලාවත කොළඹ පාර 244 පාර මේ හරිය තමයි මෙතන තමයි සීදුව හන්දිය. සීදුව හන්දියට කලින් සීදුව පොළට පස්සේ තියෙනවා ඔන්න ඔතන බලාගාරයක් ප්‍රාථමික උපුල. හරි. තව තියෙනවා ඔයාලට ඉතින් නුවර කට්ටිය බදුල්ල කට්ටිය නම් මේවත් කිව්වට දන්නේ නැතුව ඇති. ඇටි දන්න බලන්න. ට්‍රේන් එකේ යනකොට ආය ට්‍රේන් එකේ යනකොට සීදුව ලියනගේ මුල්ල ස්ටේෂන් එකේ ඉඳලා ලියනගේ මුල්ල ස්ටේෂන් එකේ ඉඳලා ආයෝජන ප්‍රවර්ධන කලාප කටුනායක ස්ටේෂන් එකේ තියෙන්නේ. නිදහස් වෙළඳ කලාප ස්ටේෂන් එක. ඒකට යනකොට හරිද? වම් අත පැත්තේ තියෙනවා මෙහිනම් මේට යනකොට වම් අත පැත්තේ තියෙනවා ජාල මේ ජන ප්‍රාථමික උපුල. හරිද? ඒතර මේ වගේ ප්‍රාථමික උපුලවල් තියෙන්නේ ලෙකෝලට බලය විදුලි බලය මණ්ඩලයෙන් ලෙකෝලට සැපයුම දෙන ඔය වෙරළබඩ තීරයේ විතරයි කියන එක මත තියාගන්න. අනිත් තැන්වල ප්‍රාථමික උපපොළවල් දකින්න ඇත්තේ නැත. හරි? ප්‍රාථමික උපපොළවල් දකින්න තියනවද නැහැ? අනිත් තැන්. හරි? ඒක මත තියාගන්න. හරි. ඊට පස්සේ ලෙකෝලා ට දුන්නකෝ මේ 11යි කරනවා. KV වලින් බෙදා හැරීම් කරලා KV අරන් එනවා බෙදා හැරීම් උපපොලක් දක්වා. මොකද ඒ උපපොල ඒක ඇවිල්ලා බෙදා හැරීම් උපපොලක්. ඒ කියන්නේ 11යි KV ලයින් එක අපි 230යි 400ට අඩු කරන්න අර කණුවේ තියෙන ට්‍රාන්ස්ෆෝමරේ මම පෙන්නුවේ. කණුවේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් අන්නේ කණුවේ තියෙන ට්‍රාන්ස්ෆෝමරේට අපි කියන්නේ බෙදා හැරීම් උපපොලක් කියලා. හරි? එතකොට මොකද්ද? 11යි KV 230යි 400ට අඩු කරනවා ලෙකෝල. හරි? අඩු කරලා ඉවර වෙලා ඒගොල්ලෝ පාර දිගේ බෙදාගෙන යනවා 230යි 400. 230යි 400ෙන් බෙදාගෙන යනකොට ඒගොල්ලන්ගේ සම 3 phase ඉල්ලන තෙකලා විදුලි බලය ඉල්ලන අය ඉන්නවා. 3 phase මෝලා නේද? මොනවා හරි පොඩි ෆැක්ටරි එකක් ඒ වගේ 3 phase ඉල්ලන අයත් ඉන්නවා. එහෙම නැත්නම් සිංගල් phase එකලා පාරිභෝගිකයොත් ඉන්නවා. ගෙවල් වල ලයිට් දාගන්න කරන්ට් එක ඉල්ලන කට්ටිය. සිංගල් phase. හරි? එකලා සහ තෙකලා පාරිභෝගිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට බිල් කඩලා ඒගොල්ලෝ අදා ගන්නවා. දැන් ටිකක් දැන් ඕගොල්ලෝ දැන් අපි ඔය මේ පොඩි ගමනක් ගිහින් එන ගමන් මේ ආපිකෝ එකට ගියා. දැන් අපි ආපිකෝ එකට යන්නේ නැහැ සාමාන්‍යයෙන්. නේද? කඩවල වහලා නැහැ අනිත් ඒවා. ඉතින් කලාතුරකින් යනවා. දී ආපිකෝ එකට ගියා මීගමේ. ඒතර ආපිකෝ එකේ තියෙනවා මේ ට්‍රාන්ස්ෆෝමරයක් දාලා. ආපිකෝ එකට සප්ලයි කරන් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකට. එතකොට මේ බෙදා හැරීම් ජාලෙන් කෙලින්ම ගෙනල්ලා දෙනවා 11යි KVම ලබා දෙනවා ආපිකෝ එකට. ආපිකෝ කියේ හරියට ඉල්ලුවොත් 11යි KVම දෙනවා. එතකොට ඒගොල්ලෝ මහා පරිමාණ පාරිභෝගිකයෝ. හරිද? ලෙකෝලගෙන් ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකද්ද? 230යි 400 අපිට එපා. අපි බල්ක් කන්සියුමර්ස්ලා. අපිට 11යි KV ගෙනත් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට 11යි KV දුන්නාම ඒගොල්ලෝ පාරිභෝගිකයා විසින් දාගත්තු පරිණාමකයක් පාවිච්චි කරලා ඒක අඩු කරනවා මොකේද? මෙතන 230යි 400ට අඩු කරලා ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒක පාරිභෝගිකයා තමයි කරගන්නේ. හරිද? 11යි KV ලයින් එක තමයි ගෙනල්ලා දෙනවා පාරිභෝගිකයට. උට කියන්නේ එතකොට මහා පරිමාණ පාරිභෝගිකයෙක් එහෙම නැත්නම් බල්ක් කන්සියුමර් කෙනෙක් කියලා. හරි. එහෙනම් ලෙකෝලට ඉන්නව පාරිභෝගිකයෝ ಜಾති තුනක්. කවුද කියලා කියන්න බණ්ඩේ? ලෙකෝලට ඉන්නව පාරිභෝගිකයෝ ಜಾති තුනක්. තුනක් නෙමෙයි ගොඩක් ඉන්නවා. දැන් මේකේ 90 කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. කවුද? කවුද පාරිභෝගික වර්ග තුන?
එකලා පාරිභෝගිකයෝ, තෙකලා පාරිභෝගිකයෝ, මහා පරිමාණ පාරිභෝගිකයෝ. ඔව්. එකලා පාරිභෝගිකයෙකුට වෝල්ට් කීයක්ද එයා ඉල්ලන්නේ? එකලා පාරිභෝගිකයෙක් වෝල්ට් කීයක්ද ඉල්ලන්නේ? 230යි. 230ක් ඉල්ල. 230ක්. ත්‍රී පේස් කෙනෙක් කොච්චරද ඉල්ලන්නේ? තෙකලා පාරිභෝගිකයෙක් කොච්චරද ඉල්ලන්නේ? 400. 400යි. මහා පරිමාණ පාරිභෝගිකයෙක් කොච්චරද ඉල්ලන්නේ? කොච්චරද ඉල්ලන්නේ? කිලෝවෝල්ට් 11. 11යි kV ඉල්ලනවා යා නේද? ඒතකොට එයා තමයි ට්‍රාන්ස්ෆෝමරේ තියාගන්නේ. ඒ ට්‍රාන්ස්ෆෝමරේ මේ ලෙකෝලට අයිති නැහැ. ලෙකෝලගෙන් තමයි සල්ලි දීලා ගන්නෙ. නමුත් ඒක මේ ලෙකෝලට අයිති නැහැ. ඒක මේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන්නම මේගොල්ලන්ගේ මහා පරිමාණ පාරිභෝගිකයා තමයි ඒක පාවිච්චි කරගෙන යන්නේ. ට්‍රාන්ස්ෆෝමරේ නැත්ත. හරි. මහා පරිමාණ පාරිභෝගිකයා ට්‍රාන්ස්ෆෝමරයක් තියලම දීලා තියෙනවා. හරි. 33යි kV වලිනුත් ඔය කතන්දරේ ඔහොමමයි. 33යි kV ගත්තාම ඒකෙත් ඉන්නවා ට්‍රාන්ස්ෆෝමරයක් තියාගෙන අපිට ට්‍රාන්ස්ෆෝමරයක් පිටින්ම දෙන්න කියලා මහා පරිමාණ පාරිභෝගිකයෝ ඉන්නවා. ඒතකොට ලෙකෝලට සම්බන්ධයක් නැහැ. ලංකාවේ බොහෝ තැන්වල මේ කතන්දරේ තියෙනවා. මොකද්ද? අපි බල්ක් කන්සියුමර්ස්ලා අපිට ට්‍රාන්ස්ෆෝමරයක් තියලා සැපයීම දෙන්න අපි 230යි 400ට අඩු කරගෙන අපි පාවිච්චි කරන්නේ. මෙතන 33යි kV. DSI ලෝස්ටා ඊට පස්සේ ගම්පහ පැත්තේ තියෙන ගොඩක් ඒ වගේම ගම්පහ තියෙනවා shopping complex අනම්මනම් වල ට්‍රාන්ස්ෆෝමර් තියලා කරන්ට් එක අරන් තියෙනවා. මුං ඇවිල්ලා මහා පරිමාණ පාරිභෝගිකයෝ. ඊට පස්සේ මේකේ මේ 33යි kV වලින් හරිද? පාර දිගේ අරන් යනවා. පාර දිගේ අරන් ගිහිල්ලා පාරේ ලයිට් කණුවක් උඩ තියලා තියෙන ට්‍රාන්ස්ෆෝමරේ ගාවට එනවා ලයින් එක. ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් අඩු කරනවා 230යි 400ට. ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් අඩු කරන්න කීයටද? 230යි 400ට අඩු කරනවා. අඩු කරලා ඒවා පාරේ අරන් යනවා ලයින් 4. මේකේ ඉන්නවා එකලා පාරිභෝගිකයෝ, තෙකලා පාරිභෝගිකයෝ. හරි. මේක ඇවිල්ලා 33යි kV, මේක ඇවිල්ලා 230යි 400යි වෝල්ට්. මේ වැඩේ කරලා දෙන ලයිට් කණුවේ ඉන්න ට්‍රාන්ස්ෆෝමරේට අපි කියන්නේ මොකක් කියලා? බෙදා හැරීම් පොපොල. තේරෙනවද? බෙදා හැරීම් පොපොලකින් තමයි මේ වැඩේ කරලා දෙන්නේ. පැහැදිලිද ලංකාවේ සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම් ජාලය සම්පූර්ණයෙන්ම මෙතනත් මහා පරිමාණ පාරිභෝගිකයට ඕන මගුලක් කරගන්න ට්‍රාන්ස්ෆෝමරයකුත් දාලා දෙනවා කරන්ට්. මෙන්න මේකේ බලන්නකෝ මේකේ මේ ලයින් කීයක් තියෙනවද ළමයි මේ උඩ මේ මම මවුස් පොයින්ට් එක අරන් යන තැන බලන්න ලයින් කීයක් තියෙනවද කියලා. මෙන්න මෙතන මේකයි දෙකේ ලයින් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. යටින් මේ පොඩියට යටින් පොඩියට හීනියට එකක් යනවා. ඒ එර්ත් එක යන්නේ. හරිද? එර්ත් එක යන්නේ. හරිද? එර්ත් එක කියන්නේ මේවා දාන්න මේ හරහාට ගහලා තියෙන බාර් ඔක්කොම යකඩ. ඒතර මේ කම්බියක් ගැලවුණොත් ඔය යකඩ බාර් එකක වෝල්ටේජ් තියෙනවා. ඒකින්ද ඒක භූගත කරලා තියෙන්නේ. හරිද? ඒතර මේ හැමතැනම කණුවක් ගන්න එර්ත් ගහන්න බැරි හින්දා මේ විදිහට එර්ත් එකක් අරන් යනවා යටින් පොඩියට හීනි වයර් එකක් යන්නේ එර්ත් එක.
ඒක ගැන කල්පනා කරන්න එපා දැන්. හරි එතකොට මේ උඩින් යන ලයින් එක මේ තියෙන තුන් පැත්තේ ලයින් එකක් නම් 11 kV. මීගම ඉඳන් පානදුර පැත්තට යනකම්ම මේ වගේ ලයින් තිබ්බොත් 11 kV. ලංකාවේ අනිත් ඕනෑම තැනක මේ වගේ ලයින් එකක් දැක්කොත් ඒක කීයද වෝල්ටේජ් එක? 33 kV. ඔව් 33 kV. ඊට පස්සේ මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරෙන් අඩු කරාට පස්සේ මෙන්න මේ පාරේ යන ලයින් කීයක් තියෙනවද ඕගොල්ලන්ගේ මේ ගේ ඉස්සරහින් යන ලයින් කීයක් තියෙනවද? මෙතන මේ වයර් කීයක් තියෙනවද ළමයි? මම මේ මවුස් පොයින්ටර් එක යන තැන වයර් කීයක් තියෙනවද? 4. ඈ? වයර් 4ක් තියෙනවා. ඒක තමයි ගෙවල් ඉස්සරහ කණුව යන වයර් 4 ඔය. මේකේ යටම එක තමයි නියුට්‍රල්. උඩ තියෙනවා L1 L2 L3. ඒතර මේකෙන් තමයි අපිට දෙන්නේ. එතකොට අර මං කිය මහා පරිමාණ පාරිභෝගිකයන්ට මෙන්න මේ කණුවෙන් අරන් ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝමරෙත් තියලා ඔක්කොම දෙනවා එයාට. හරිද? එතකොට ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් වෙන පාරිභෝගිකයන්ට දෙන්නේ නැහැ. ආපිකෝ එකේ ට්‍රාන්ස්ෆෝමරෙන් ළඟ තියෙන ගෙවල් වලට දෙන්නේ නැහැ. හරි? දෙනවා කියන්නේ? ඒ වගේ. ඉතින් මේ දැන් පොඩි අදහසක් ඇති ඔයගොල්ලන්ට. එහෙනම් මේ chart එක හැමෝටම පැහැදිලි සම්පූර්ණයෙන්ම මේ chart එක අඳින්න ඉඩ තියන්න. ඉඩ තියලා අපි note එක ලියමු. ලියන්න. පළවෙනි point එක ශ්‍රී ලංකාවේ විදුලි බල සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලයේ විදුලි බල සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලයේ වෝල්ටීයතා මට්ටම් අඩු වැඩි කිරීම සඳහා වෝල්ටීයතා මට්ටම් අඩු වැඩි කිරීම සඳහා භාවිතා වන උපපොළ වර්ග කීයක් දකින්න තියෙනවද ලංකා විදුලි බල පද්ධතියේ උපපොළ වර්ග කීයක් තියෙනවද? ජනන ජාල ප්‍රාථමික බෙදා හැරීම් නේ 4යි. උපපොළ වර්ග 4ක් දක්නට ලැබේ. පළවෙනියා කවුද? විදුලි බලාගාරයක ඉඳන් පටන් ගත්තොත් පළවෙනි උපපොළ මොකද්ද? ජනන බලාගාරයක පැත්තේ ඉඳන් පටන් ගත්තොත් මොකද්ද තියෙන උපපොළ? කියන්නේ ජනන උපපොළ. එකයි ජනන උපපොළ. මොන උපපොළද? හැමෝම කියන්න අයියෙන්. ජනන උපපොළ. දෙකයි විදුලි ජනන උපපොළ. ගන්න දෙයක් නැහැ. ජනන උපපොළ 3යි 4යි. හරි. ජනන උපපොළකින් මොකද්ද කරන්නේ? විදුලි බලාගාරයෙන් මෙයාගේ මොකද? කිලෝවෝල්ට් 10ත් 37 අතර වෝල්ටීයතාව කිලෝවෝල්ට් 132ක් 220 අතර 132 හෝ 220ට මේ වැඩි කිරීම පත් කරනවා නේද? රයිට් ලියන්න. ජනන උපපොළ කියලා ලියන්න එක. එයාට තියෙන නෝට් එකක් පොඩ්ඩක් දාගමු. මොකද්ද? බලාගාරයෙන් ජනනය කරනු ලබන බලාගාරයෙන් ජනනය කරනු ලබන ජනන වෝල්ටීයතාව වරන් ඇතුලේ දාගන්න 10යි කිලෝවෝල්ට් to 20යි කිලෝවෝල්ට්. සම්ප්‍රේෂණ වෝල්ටීයතාව දක්වා
132යි kV හෝ 220යි kV. ඉහළ දැමීම සඳහා යොදා ගනු ලැබේ. එහෙනම් පළවෙනිය ජනන උපපොළ. දෙවෙනිය කවුද කියන්න ඕගොල්ලෝ ඉක්මනට? ජනන උපපොළට පස්සේ කවුද හිටියේ ළමයි? ජාල උපපොළ ජාල උපපොළ. ජාල උපපොළක් මොකටද තිබ්බේ? ජාල උපපොළක් මොකටද අපි ගත්තේ? ඔය නිල් පාටින් තියෙන ජාල උපපොළ මොකටද යාලා ගත්තේ අපි? සම්ප්‍රේෂණ ජාලයේ මගින් එකිනෙකට සම්බන්ධ වෙලා නේද? සම්ප්‍රේෂණ ජාලය එකිනෙකට සම්බන්ධව කරන්නේ ජාල උපපොළවල. ජාලකරණය කරන්නේ උපපොළකින්. නේද? ඊළඟට මොකද කරන්නේ? මෙතන මොකද කරලා තියෙන්නේ ළමයි? සම්ප්‍රේෂණ වෝල්ටීයතාවයන් දෙක එකම ජාල උපපොළකින් සම්බන්ධ කරනවා 132යි 220යි. ඒතර හැම ජාල උපපොළකම 220 කියන එක නැහැ. දැන් මේ ජාල උපපොළේ ගත්තොත් 220 කතන්දරයක් නැහැ 132 විතරයි. ඒතර ලංකාවේ තියෙන උපපොළවල් වලින් 220 තියෙන්නේ ජාල උපපොළවල් 6ක හරි 7ක හරි විතරයි. හරි තව ජාල උපපොළවල් 30 ගාණක් තියෙනවා 30 ගාණෙම තියෙන්නේ 32ක් කියමු අපි. මට මතක නැහැ හරියට ගාණ 32ක් කියමු 32ේම තියෙන්නේ 132යි කියලා. එතකොට ජාල උපපොළකින් කරනවා සම්ප්‍රේෂණ ජාලයේ එකිනෙක සම්බන්ධ කිරීම. ඒ වගේම ඊළඟට කරන වැඩේ තමයි මොකද්ද? මෙන්න මේක. මොකද ඊළඟ වැඩේ? 132යි kV වෝල්ටීයතාවය 132යි kV වෝල්ටීයතාවය 33යි kV වෙදාහැරීම් වෝල්ටීයතාව දක්වා අඩු කිරීමත් කරන්නේ ජාල උපපොළක් මගින් නේ. හරි. එහෙනම් ලියන්න කලින් කියන්නේ මොකද්ද ජාල උපපොළකින් කරන්නේ? මොකද ළමයි ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකකින් කරන්නේ? තව වචනයක් පාවිච්චි කරනවා මේකට කොටුමා උල කියලා තමයි තියෙන්නේ. වේයන්ගොඩ එහෙම යනකොට නයිවල ඉඳලා දීවල පිටිය පැත්තට යද්දි තියෙනවා නයිවල මේ බලාගාරය මේ ජාල උපපොළ වේයන්ගොඩ ග්‍රිඩ් එක කියලා කියන්නේ. නමුත් ඒක වේයන්ගොඩ නෙමෙයි තියෙන්නේ නයිවල තියෙන්නේ. හරි. ඒතර ඒකේ ගහලා තියෙනවා කොටුමා උපපොළ. හරි. ග්‍රිඩ් සබ්ස්ටේෂන්. රයිට්. ඒතර කොටුමා උපපොළක් මම ඔය එකක් පෙන්නන්නම්. ඊළඟට මේ කොටු ගොඩක් තියෙනවා. කොළඹ පහ පාරේ නේද? දීවල පිටියේ ඉඳලා දීවල පිටියේ ඊට පස්සේ මිනුවන්ගොඩ ඉඳලා ජාල පැත්තට යද්දි ඕපාත හන්දිය කියලා ඕපාත තියෙනවා. ඕපාත ජාල උපපොළක් කියන්නේ. දැකලා ඇති. තේරුණාද? ඔය තියෙන ජාල උපපොළක්. විදුලි බල පද්ධතිය ජාලකරණ සම්ප්‍රේෂණ පද්ධතිය එකිනෙක එකතු කරන්නේ ජාල උපපොළක් කරා. රයිට්. කියන්නේ පළවෙනි එක 132යි kV හා 220යි kV සම්ප්‍රේෂණ ජාලය එකිනෙක සම්බන්ධ කිරීම කම හරි 220 නැති ඒවාක් තියෙනවානේ 132යි kV සම්ප්‍රේෂණ ජාලය එකිනෙක සම්බන්ධ කිරීම හා 132යි kV 33යි kV බෙදා හැරීම් වෝල්ටීයතාව දක්වා
33 kV බෙදා හැරීම් වෝල්ටීයතාව දක්වා අඩු කිරීම ජාල උපපොලක් මගින් සිදු කෙරේ. එනවා. 220යි 132යි නෙට්වර්ක් දෙක එකට කනෙක්ට් කරන්නේ මෙයා. 220 නැත්තම් 132 නෙට්වර්ක් එක සම්පූර්ණයෙන් හැන්ඩල් කරන්න කනෙක්ට් කරන්නේ ජාල උපපොල. 132යි kV 33යි kV වලට අඩු කරලා බෙදා හරින්නේ පැරිම ආරම්භ කරන්නේ ජාල උපපොලකින්. හැබැයි මම දැකලා නෑ 220යි kV 33යි kV වලට අඩු කරනවා. 132කට අඩු කරලාම තමයි 33ට අඩු කරන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න දෙවෙනියා ජාල උපපොල. තුන්වෙනියා කවුද? තුන්වෙනියා කවුද අපිට හම්බෙච්ච උපපොල? ප්‍රාථමික උපපොල. ඔව් ප්‍රාථමික උපපොලකින් මොකද කරන්නේ? තිස්තුනයි කිලෝවෝල්ට් 11 කිලෝවෝල්ට් දක්වා අඩු කරනවා. ඔව් 33යි kV ලංකා විදුලි පුද්ගලික සමාගමට විදුලි බලය ලබා දීම සඳහා තමයි ප්‍රාථමික උපපොළවල් පාවිච්චි කරන්නේ. ඒකෙදි වෙන්නේ 33යි kV 11යි kV වලට අඩු කරනවා. තේරෙනවද? ඒක තමයි කරන්නේ. හරි. ක්ලියර් ගන්න. प्राथमिक उपपोल प्राइमरी सबस्टेशन තියාගන්න ලංකා විදුලි පුද්ගලික සමාගමට විදුලි බලය ලබා දීම සඳහා ප්‍රාථමික උපපොළ යොදා ගනු ලැබේ. මෙහිදී 33යි kV 11යි kV බවට පත් කර ලබා දෙනු ලැබේ. මොකද ලෙකෝලා බෙදන්නේ 11යි kV වලින් තමයි. ඒක නිසා තමයි මෙහෙම කරන්නේ. පැහැදිලිද? රයිට්. ඒක ඇවිල්ලා ප්‍රාථමික උපපොළ. රයිට්. ඊළඟට අපිට හම්බුණා උපපොළ පොළ වර්ගයක්. මොකක්ද ඊළඟ උපපොළ? කියන්න ඊළඟ උපපොළ මොකක්ද? බෙදා හැරීම් උපපොළ. බෙදා හැරීම් උපපොළ distribution substation. මේකේ ಜಾති දෙකක් තිබුණා මොනවද? ලෙකෝලාගේ distribution substation එකක් ගත්තොත් ඒක voltage එක කොහමද? ලෙකෝලාගේ බෙදා හැරීම් උපපොළක voltage කොහමද? කිලෝවෝල්ට් 11. 11 තමයි 230යි 400ට අඩු කරන්නේ. නේද? විදුලි බල මණ්ඩලය එකක් ගත්තොත් ලංකාව පුරා හැමතැනම තියෙන්නේ 33යි kV 33යි kV 230යි 400ට අඩු කරන ට්‍රාන්ස්ෆෝමර්. හරි. බෙදා හැරීම් උපපොළ. කියන්න. බෙදා හැරීම් අධිවෝල්ටීයතාවය බෙදා හැරීම් අධිවෝල්ටීයතාව ඩිස්ට්‍රිබියුෂන් වලට ගන්න හයි වෝල්ටේජ් එක. මේ කියන්නේ සම්ප්‍රේෂණය කරන හයි වෝල්ටේජ් නෙමෙයි ඈ. හරි මේක
ලෙකෝල නම් 11 kV හෝ CB එක නම් 33 kV right බෙදා හැරීම් මදි වෝල්ටීයතාව බෙදා හැරීම් අඩු වෝල්ටීයතා මට්ටම් බවට බෙදා හැරීම් අඩු වෝල්ටීයතා මට්ටම් බවට බෙදා හැරීම් අඩු වෝල්ටීයතා මට්ටම් බවට ඒ කියන්නේ 230යි වෝල්ට් ඇලයිරක් 400යි වෝල්ට් කොට පත් කිරීම සඳහා බෙදා හැරීම් පරිණාමක බෙදා හැරීම් උපපොළක් බෙදා හැරීම් උපපොළක් භාවිතා කෙරේ. බෙදා හැරීම් උපපොළක් භාවිතා කරනවා. හරි. තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා සම්ප්‍රේෂණය ගැන බෙදා හැරීම් ගැන කතා කරන්න තියෙනවා. රයිට්. ඒ ටික අපි කතා කරලා බෙදා හැරීම් උපපොළක රූප හරි ටියුට් එක ගත්තු අය ටියුට් එකෙත් දාලා තියෙයි ඒක බලා ගන්න. හරි. රයිට්. ඊළඟට මේකේ අපිට හම්බෙන පාරිභෝගිකීය වර්ග හතරක් ඉන්නවා. පාරිභෝගික වර්ග කීයක් ඉන්නවද? ඈ අපිට හම්බෙන පාරිභෝගික වර්ග කීයක් ඉන්නවද මේකේ? 4ක් ඉන්නවා සර්. 4යි 3යිද? සිංගල් පේස්, ත්‍රී පේස්, බල්ක් 3 දෙනානේ. ඈ සිංගල් පේස්, ත්‍රී පේස් සහ බල්ක් පාරිභෝගික වර්ග 3 දෙනෙක් ඉන්නවා. රයිට් ඒ ටිකත් අපි ලියා ගමු. ලියා ගන්න. විදුලිය බෙදා හැරීම් ජාලයේ බෙදා හැරීම් වලදී විදුලිය බෙදා හැරීම් වලදී මේ පාරිභෝගික වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බිල හදද්දි ඒ කියන්නේ විදුලි බිල හදද්දි පාරිභෝගික වර්ග ගොඩක් ඉන්නවා. මේ බිල හදද්දි ඉන්න පාරිභෝගික ගැන නෙමෙයි කියන්නේ. මේ කියන්නේ විදුලි බලය දෙද්දි ඉන්න පාරිභෝගික වර්ග. බිල හදද්දි කැටගරි ගොඩක් තියෙනවා. හරි. විදුලි බලය බෙදා හැරීමේදී ලබා ගන්නා වෝල්ටීයතාවය අනුව ලබා ගන්නා වෝල්ටීයතාව අනුව පාරිභෝගිකයන් වර්ග පාරිභෝගිකයන් electrical consumers පාරිභෝගිකයන් වර්ග තුනක් හඳුනාගත හැකිය. එක පළවෙනි එක කවුද? මහා පරිමාණ පාරිභෝගිකයෝ. මේගොල්ලන් අපි කියනවා bulk consumers. bulk consumers. right? මේගොල්ලෝ කොහොම කට්ටියද මෙයාලා? 11යි kV හෝ 33යි kV සැපයුමම ලබා ගන්න තනි ට්‍රාන්ස්ෆෝමරයක් ඒගොල්ලන්ටම වෙන් වෙලා තියෙන පාරිභෝගිකයෝ අපි කියනවා මහා පරිමාණ පාරිභෝගිකයෝ කියලා. ලියන්න 11යි kV හෝ 33යි kV සැපයුම ඍජුව ලබා ගන්නා පාරිභෝගිකයාටම වෙන් වූ පරිණාමක පවතින පාරිභෝගිකයාටම වෙන් වූ පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්
පවතින පාරිභෝගිකයන් මහා පරිමාණ පාරිභෝගිකයන් වේ. අංක 2 තෙකලා පාරිභෝගිකයන් three phase consumers තෙකලා පාරිභෝගිකයන් මුන් ට්‍රාන්ස්ෆෝමර් වෙන් කරලා නැහැ. හරිද? එහෙම කට්ටිය තමයි අපි කියන්නේ තෙකලා පාරිභෝගිකයන්. 30 වෝල්ට් තෙකලා සැපයීම ලබා ගන්නා පාරිභෝගිකයන් තෙකලා සැපයීම ලබා ගන්නා පාරිභෝගිකයන් මේ යටතේ වර්ග කෙරේ. මේ යටතේ වර්ග කරනු ලැබේ. three phase consumers. ඊට පස්සේ number 3 තුන්වෙනියා එකලා පාරිභෝගිකයෝ. single phase consumers. එකලා පාරිභෝගිකයෝ. එයාලා කවුද? 230 වෝල්ට් එකලා සැපයීම ලබා ගන්නා 230 වෝල්ට් එකලා සැපයීම ලබා ගන්නා පාරිභෝගිකයන් එකලා සැපයීම ලබා ගන්නා පාරිභෝගිකයන් මේ යටතේ වර්ග කරනු ලැබේ. පැහැදිලිද? හරි. එමනම් 3 phase consumers ලා ගැනත් කිව්වා, පාරිභෝගිකයෝ ගැනත් කතාව අපි කතා කරා. අයිබෝන්.